समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स වැඩමවා වැඩ සිටින සදා පූජනීය වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත් අපේ මෑණියන් වහන්සේ ප්‍රධාන ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් සසර කළ මහා පිං බලයෙන් ඔබට ලැබෙන වේලාව පින්තුනි පෙර සතියේ අපි කළ සප්ත බොජ්ජංග ධර්ම ඇසුරින් කළ දේශනාව නිමාවටපත් වීමෙන් අනතුරුව අද එතෙන් සිට ඉදිරියට සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ ඒව මේව කෝ භික්ඛවේ භික්ඛෝ එලෙසින්ම මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සප්ත බොජ්ජංගේ භාවේති සත්ත බොජ්ජංගේ බහුලී කරෝති එසේම මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලයක පිහිටාගෙනම සීලයම පිහිට කරගෙන සප්ත බොජ්ජංග ධර්ම වඩනවා බහුල වශයෙන් වඩනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? මහ පොළොව නැත්තම් යම් සත්වයක් ඇවිදින්නේ වගේ, නිදන්නේ වගේ, පිහිටන්නේ වගේ සීලේ නැත්තම් මොන ශ්‍රාවකයා වුණත් පින්නතුනේ සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියලා එකක් නැහැ. නේ. සීලයක පිහිටලමයි පින්වත්නි සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියලා එකක් තියෙන්නේ. සීලයමයි. එතකොට බලන්නකො පින්වත්නි මේ ශාසනයේ ක්‍රමිකව ගැඹුරට යන ශාසනයක් නේ පින්වත්නි. මේ ශාසනයේ මගඵල ලැබීම දක්වා යන ගමනේදී සීලය අතිශය වැදගත් වෙනවා.
සීලය නැත්තම් කර්මස්ථානයක් ලබාගත්තු යෝගාවචරේකට සිත එකඟ කරනවා කියන එක පින්වත්නි කරන්න බෑ. සීලයක් වමනා වෙන්නේ ඇයි පින්වත්නි භාවනාවට? භාවනාවක් ආරම්භ කරනකොට පින්වත්නි සිත්හි උපදින නීවරණ ධර්ම තියෙනවා කීයද? 5ක්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චේ සහ විචිකිච්ඡාව. මෙයින් හතරවැනි නීවරණ ධර්මය උද්ධච්ච කුක්කුච්ච. මෙන්න මේ නීවරණ ධර්මයෙන් රැකෙන්න නම් සීලය නැතුව බෑ පින්වත්නි. භාවනාවට පෙර සීලය අලුත් කරගන්න, පිරිසිදු කරගන්න කියලා කියන්නේ ඒ සීලය නැති කෙනා භාවනාව ආරම්භුවොත් උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණයට අහු වෙනවමයි. ඒ නීවරණෙන් රැකෙන්න තමයි පින්වත්නි සීලයක පිළිපදන්න කියන්නේ. එතකොට මේ සප්ත බොජ්ජංග ධර්ම වඩනවා නම් ඒ වඩන්නෙම පින්නතුනේ ඒකාන්තෙන්ම සීලවන්තයෙක්. සීලයක පිහිටපු කෙනෙක්. ඒ සීලයෙන් තමයි මේ ගමන නිර්වුල්ව පින්වත්නි ඉදිරියට යන්නේ. මේ සීල් ටික නැති වෙච්ච අය පින්වත්නි හරියට අපි හිතමු දිග ලොම් තියෙන එළුවෙක් ඉන්නවා. මේ දිග ලොම් තියෙන එළුව පින්වත්නි කටුල හැබකට ගියා වගේ තමයි පින්වත්නි සීල් නැති වුණොත් මේ ශාසනය. දිග ලොම් තියෙන එළුව පින්වත්නි කටුල හැබකට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? යන තැන පැටලෙනවා. එක පැත්තක් පැටලෙනකොට ආය අනිත් පස්සට අඩියක් තියෙනකොට ඒ පැත්තෙන් පැටලෙනවා. ඒ නිසා පින්වත්නි සීලයෙන් තමයි පින්වත්නි තමන්ගේ ගමන නිර්වුල් කරගන්න පුළුවන්. නැත්තම් මේ හිත පැටලෙනවමයි. කෙලෙස් මැස්සන්ට අහු වෙනවමයි. පිළිණු වෙච්ච කෑමක් වෙනවමයි. පිළිණු වෙච්ච කෑමක් වෙනවමයි ජීවිතේ. ඒ නිසා සිල් පිරිසිදු කරගන්න ඕනේ. සීලවන්තයෙක්මයි පින්වත්නි එතකොට සප්තබොජ්ජංග ධර්ම වඩන්නේ. දැන් අපි මෙතෙක් සාකච්ඡා කළා මොනවද? සප්තබොජ්ජංග කියන්නේ ඇයි? සප්තබොජ්ජංග ධර්මයන් වඩන්න උපකාර වෙන්නේ මොනවද? ඊළඟට සප්තබොජ්ජංග ධර්මයන් සහ සප්ත රත්නයන් අතර තියෙන සමානතා, ඊළඟට අවසානයේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩුවොත් වඩන්නේ කොහොම කෙනෙක්ද කියන එක සාකච්ඡා කළා. ඒ වඩන්නේ සීලවන්තයෙක්මයි. මේ සප්ත බොජ්ජංග ධර්ම අතර පළවෙනි සම්බොජ්ජංග ධර්මයේ තමයි පින්වත්නි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. මොකද්ද සති සම්බොජ්ජංගය කියන්නේ? සරතිති සති සිහි කරන්නේ කියන අර්ථයෙන් තමයි පින්වත්නි සති කියලා කියන්නේ. තත්ත කතමෝ සති සම්බොජ්ජංගෝ ඉද බික්ඛු සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්සරිතා අයං උච්චති සති සම්බොජ්ජංගෝ. හරි ලස්සන විස්තරයක්. මෙහි කුමක්ද සති සම්බොජ්ජංගය කියන්නේ? ඉද බික්ඛු මේ ශාසනයේ භික්ෂුව සතිමා හෝති සිහියත්තේ වෙයි. සිහියත්තේ වෙයි. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ ඊ타ම තියුණු සිහියත්තේ චිර කතම්පි බොහෝ කාලයකට පෙර කරපු දේවල්, චිර භාසිතම්පි බොහෝ කලකට පෙර කියපු දේවල් පවා සරිතා හෝති සිහි කරනවා. අනුස්සරිතා හෝති එක පිට පිට සිහි කරනවා. අයං උච්චති සති සම්බොජ්ජංගෝ. මෙන්න මේකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. මොකද්ද? මේ ශාසනයේ භික්ෂුව
සිහියෙන් යුක්ත වෙයි. ඊ타ම තියුණු සිහියෙන් සමන්විතව චිර කතම්පි දීර්ඝ කාලයකට පෙර කරපු දේවලුත් චිර බාසිතම්පි දිගු කාලයකට පෙර කියපු දේවලුත් සරිතා හෝති අනුස්සරිතා මේ වචන දෙකේ තේරුම හොදට ගන්න. සරිතා හෝති සිහි කරයි. අනුස්සරිතා කියන්නේ පිට පිට සිහි කරයි. පැහැදිලිද? දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබ ජීවිතයේ පින් කරලා නැද්ද? පින්කම් කරලා තියෙනවා. පින්කම් මෙනෙහි කරන්න කිව්වොත් ඔබට මෙනෙහි කරන්න බැයිද? පුළුවන්. හොඳයි. එක දිගට අනුස්සරිතා කිව්වේ ඒක. එක දිගට පිට පිටම කරපු පින්කම් 30ක් මෙනෙහි කරන්න කිව්වොත් එහෙම මොකක් වේද? හතක් අටක් ගිහිල්ලා ඊළඟ එකට ටිකක් කල්පනා කරන්න වෙනවා. තමන්ම කරපු පින්කම්. ඔන්න බොහෝ කලකට පෙර කරපු දේවල් අනුස්සරිතා පිට පිට සිහි කරන්න බෑ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මම ඔබට නිරන්තරව අවවාද කළා මේ සියලු දේවල් අතරින්ම වහා හිත එකඟ කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. අපි මල් නෙලනවා. මල් නෙලනවනේ. මල් නෙලලා පින්වත්නි ගොතන්න බලනකොට මල් ඇහිඳින්න වෙනවා. ඇහිඳ යන්න වෙනවා. පැහැදිලිද? මේ නෙළූ මල් ටික පිළිවෙලකට අහුරාගත්තේ නැත්නම් පින්වත්නි ගොතන වෙලාවේදී අමාරු වෙනවා වැඩේ. අපිට වෙලා තියෙන්නේ මල් නෙලලා තියෙනවා. ටිකක් අතන ටිකක් මෙතන තව ටිකක් තව තැනක එකතු කරන වෙලාවට පණ ගිහින් ඉවරයි. ඊළඟට මෙනෙහි කරගන්න බැරි වුණාමත් කේන්තිනවා. එතකොට ද්වේෂසිතකින් තමයි මැරෙන්න වෙන්නේ. මෙච්චර කරලත් මතක් වෙන්නේ නැහැ නේ කියලා හිතුනොත් එහෙම ඒ ගැටීමත් ඇති. එතන තියෙන්නේ මොකද්ද? ද්වේෂයක්. හොඳට හිතන්න පින්නත් මේවා. කොච්චර ලස්සනද ඒ නෙලන මල් ටික පිළිවෙලකට අහුරන්න පුළුවන් නම් අරලිය මල් වෙනම, පිච්ච මල් වෙනම, රෝස මල් වෙනම. එහෙම වුණා නම් පින්වත්නි ගොතන වෙලාවේ එක පෙළට ගොතන්න පුළුවන්. හැබැයි එහෙම පිළිවෙලට අහුරන්න නම් සිහියෙන් මල් නෙලන්න එපේ. නෙලන වෙලාවෙත් සිහිය තියෙන්න ඕන. එහෙනම් නෙලපු මල් ගොතන වෙලාවෙත් සිහිය තියෙන්න ඕන. මේ කියන්නේ උපමාවක්. ඒකයි මේ සරිතා අනුස්සරිතා කිව්වේ. බොහෝ කාලයකට පෙර කරපු දේවල්, බොහෝ කාලයකට පෙර කියපු දේවල් සිහි කරන්න පුළුවන් වෙන්න ඕන, පිට පිට සිහි කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ හිත කොච්චර නිර්වුල් වෙන්න ඕනද පින්නත්? නේද? කොච්චරනම් නිර්වුල් වෙන්න ඕනද? යම් කිසි මෙහෙම හිතන්නකෝ පින්වත්නි, මේ අපේ නහරවැල් ඔස්සේ ඒ ධාරාව ගලාගෙන එනවනේ. යම් හේතුවකින් මේ නහර වැල් ඇතුලේ යම් තදබදයක් වීම හේතුවෙන් එක දිගට ගලාගෙන ආපු රුධිරය ගලා ගන්න බැරි වෙනවා, ගලන්නේ නැති වෙනවා. මොනවා හරි දෙයකින් එතකොට ඒ ගමන වැළකීලාද නැද්ද? වැළකීලා. එතකොට අපි කරපු කුසල් තියෙද්දි ඒ එක දිගට මෙනෙහි කරද්දි මොකද්ද මේ බාධක? එක දිගට මේ කුසල් මෙනෙහි කරද්දි එක පෙළට ගලාගෙන ඉන්නේ නැත්තේ එක තැනකින් කොතනින් හරි පින්නත් මේ කවහිර වෙන හින්දානේ. ඒ අවහිර වෙන්නේ මොනවයින්ද? සිහිය නැතිව, නුවණ නැතිව ඒ වෙලාවේදී කළා වූ
ඇලීම් ගැටීම් දෙක මුල් කරගත් කරුණු නිසා නේද? ওই දෙක නිසානේ. ඒ නිසා එක දිගට කළ කුසල් මනසට නගා ගන්න බැරි දුර්වලතාවයක අපි ඉන්නවා පින්වත්නි. ඒක හොඳ දෙයක් නෙවෙයි, ලාභයක් නෙවෙයි. අපි මල් නෙළුවට නෙලපු මල් අහුරලා නැහැ. සමහර මල් තැලිලා දැන්. සමහර ඒවා පෙති කැඩිලා දැන්. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔය සමහර පින්කම් ආයාසෙන් කල්පනා කර දැන් එකක් මතක් කරලා අනෙක මතක් කරන්නේ ටික වෙලාවක් යනකොට ඔන්න ඒ පින්කමත් එක්ක තව එකක් මතක් වෙනවා. ඔය පින්කම කරද්දිනේ අර මනුස්සයාට බැන්නේ. ඔන්න මතක් නොවෙන්න ඕන කාරණා දැන් අරකස් එනවා. නේ? අතිරි එක දිගට පින්කම සිහි වෙන්නේ නැහැනේ. එක දිගට පින සිහි වෙන්නේ නැතිකොට කල්පනා කරන ASCII මනසට නැගෙන්න ඕන නැති දේවලුත් මනසට නැගෙනවා. ඉතින් මේ ඔක්කොම කලමනාකරණය කරන්න පින්නත් වෙන කෙනෙකුට බෑ. තමන්ම මේක දක්ෂයෙක් වෙලා කරගන්න ඕන පින්නත්. මේ වැඩපිළිවෙල හරි ලස්සන දෙයක්. නිවන අරමුණු කරගත් මේ වැඩපිළිවෙල හරි ලස්සන දෙයක්. ගයක් අස් කරනවා වගේ. ගයක් අස් කරනකොට අයින් කරන්න ඕන දේවල් තියෙනවා. තියාගන්න ඕන දේවල් තියෙනවා. තියාගන්න ඕන දේවල් වල තව පොලිෂ් කරනවා නම් පොලිෂ් කරන්න ඕන දේවල්, පිස දමනවා නම් පිස දමන්න ඕන දේවල්, සෝදනවා නම් නැවත සෝදන්න ඕන දේවල් තියෙනවා. අබල දුබල වීගෙන යනවා නම් ඒවට අඬ දාන්න දේවල්, මුක්කු ගහන්න දේවල් තියෙනවා. නේද? තියෙන දේවල් ටික පිළිවෙලට තියාගන්න ඕනේ. තියෙන දේවල් ටික පිළිවෙලට තියන්න ඕනේ. හැඳි ටික තියෙනවා නම් හැඳි ටික තියෙන තැන, පිහිය තියෙනවා නම් පිහිය තියෙන තැන, උදළු තියෙනවා නම් උදළු තියෙන තැන. පින්වත්නි, මෙහෙම වැඩපිළිවෙලක් නෙවෙයිද අපි අපේ సంతානය තුන ක්‍රියාත්මක කරන්න ඕන. අතුගාලා අයින් කරන්න ඕන දේවල් තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. අතුගාලා අයින් කරන්න ඕන දේවල් තියෙනවා. ඒ වගේම පිස දාලා පිරිසිදු කරලා තියාගන්න ඕන දේවලුත් තියෙනවා. කැඩී බිඳීගෙන යන බව පේනවා නම් පින්නතුනේ ආධාර සපේලා හරි කමන්නේ පවත්ව ගන්න ඕන දේවලුත් තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. ඒ සමහර විටකදී අතුගාලා දානකොට පින්නතුනේ සිහිය නුවණ නැතුව අතුගාලා දාපුවම පින්නතුනේ වටිනාම දේවලුත් අතුගාලා දාලා ඒ කොටස කිව්වේ ඔබ. ජීවිත අත්දැකීම් තියෙන නිසානේ. දන්නේම නැතුව අපි ළඟ තිබිච්ච වටිනාම දේවල් අපි අතුගාලා දාලා. සමහර විටකදී පොලිෂ් කර තියන් ඉන්නේ වැඩකටම නැති දේවල්. උදේත් බලනවා, දවල්ුත් බලනවා, හවසත් බලනවා, පිහ දානවා, හොදනවා. නේ එලොවට වැඩකුත් නැහැ, මෙලොවට වැඩකුත් නැහැ, කර්මයක් විතරයි. හැබැයි පොලිෂ් කර තියන් ඉන්නවා. එහෙමවත් ජීවිතේ තියෙනවා. මේ මම මේ කියන්නේ අපේ තියෙන කෙලෙස් ධර්ම ගැන පින්නත්. එතකොට සිහිය කියන එක අපිට පවතින්න ඕන පින්වත්නි. චිර කතම්පි චිර භාසිතම්පි, බොහෝ කලකට පෙර කරපු දේවල්. මෙතන කියන්නේ පින්වත්නි බොහෝ කලකට පෙර යම්කිසි අරමුණු අරගෙන පින්වත්නි ද්වත්තිංසාකාරාදී වශයෙන් භාවනාවක් පින්වත්නි කළා නම් අන්න ඒවා නිදුකින් සිහි කරන්න පුළුවන් වෙන්න ඕන. පෙර කළ භාවනාදී දේවල් නිදුකින් දැන් මනසට නගා ගන්න පුළුවන් වෙන්න ඕන. චිර භාසිතම්පි, යම්කිසි විදිහකින් පුරුදු කරපු, වචනයෙන් පුරුදු කරපු කර්මස්ථාන තියෙන්න පුළුවන්.
වචනෙන් පුරුදු කරපු කර්මස්ථාන. භාවනාව එකක්, වචනේට නගපු කර්මස්ථානේ තව එකක් නේ. ඊළඟට පින්වත්නි ඉගෙනගත්තු ධර්මයක් තියෙන්න පුළුවන්. ඉගෙනගත්තු සූත්‍රයක් තියෙන්න පුළුවන්. මේ ආදී දේවල් පින්වතුනේ නිදුකින් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. එහෙමනම් මේ කියන්නේ මොකද්ද? හැම නිමේෂයකම පවත්වපු සිහියත් එක්ක වෙන්න එපා. නේද? සිහිය කියන එක සති සම්බොජ්ජංගේ කියන එක එහෙනම් මේ කියන ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්නට නම් හැම නිමේෂයකම පින්නතුනේ සිහිය පවත්වපු කෙනෙක් වෙන්න ඕනේ. හැම නිමේෂයකම සිහිය පවත්වන කෙනා පින්නතුනේ අකුසලයට ඉඩක් නෑ යාට. කුසලයට ඉඩ හැදෙන්නේ. ඊළඟට කියනවා තත්ත කතමෝ සති සම්බොජ්ජංගෝ අභිධර්ම ක්‍රමයෙන් මේක කියනවා. මොකද්ද මේ සති සම්බොජ්ජංගේ කියන්නේ? යා සති අනුස්සති සම්මා සති මග්ගංගං මග්ග පරියාපන්නං අයං උච්චති සති සම්බොජ්ජංගෝ. යම් කිසි අනුගත වූ සිහියක් වේනම් මග්ගංගං ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙච්ච මග්ග පරියාපන්නං ලෝකෝත්තර මාර්ගයකට ඇතුළත් වන යම් සිහියක් වේනම් ඒකට කියනවා සති සම්බොජ්ජංගේ කියලා. එතකොට ඒ සිහිය ආර්ය අෂ්ටාංගික මාර්ගයකට අංග වෙන්න ඕන පින්වත්නි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. සිහිය කියු පමණින් ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ පින්වත්. ඒ සිහිය එක්ක යෙදෙන්න ඕන ඊළඟ දේ තමයි නුවණ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම් කිසි මිනිසෙක් තව මිනිසෙක්ව මරනවා. මෙයා හොඳට සිහිය පවත්ව ගන්නවා කිසිදු සාක්ෂියක්වත් ඉතුරු නොකර මේ මිනිස්සයව මරන්න. වෙන්න පුළුවන්. ඇඟිලි සලකුණක්වත් තියෙන්නේ නැති වෙන්න මේ මිනිස්සයව මරන්න මනා සිහියෙන් මෙහා මේ වැඩේ කරනවා. නේද? හොඳ හොදිසියෙන් හොඳ විමසීමෙන් කරනවා. එතකොට මේක බොජ්ජංගයක් වෙනවද? මේක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඇයි ඒ සිහිය නුවණින් අනුග්‍රහයක් ලැබුවේ නැහැ. නුවණින් අනුග්‍රහයක් ලැබුවා නම් එයා කල්පනා කරනවා මොකද්ද? මේ කරන දේ කුසලයක්ද අකුසලයක්ද? සැප විපාක උපදින එකක්ද දුක් විපාක උපදින එකක්ද? ඒ ටික මෙනෙහි කරලා ඒ ප්‍රාණඝාතය නතර කළා නම් එතන බොජ්ජංගයකට මග තියෙනවා. ඒ නිසා සිහිය නුවණ කියන එක එකම යෙදෙන්න ඕන පින්වත්. එතකොට ඒ සිහිය කියන එක මාර්ගාංග වූ සිහියක් වෙන්න ඕන එකයි කිව්වේ. ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුළත් වෙන්න ඕන. ලෝකෝත්තර මාවතකට ඇතුළත් වෙන්න ඕන පින්වතුනි. එතකොට තමයි ඒ සිහිය බොජ්ජංගයක් බවට බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්වත්නි චතු පාරිශුද්ධ සීලයක් තියෙනවනේ. පාරිශුද්ධ සීලයන් තියෙනවා 4ක්. එයින් පින්වත්නි මේ සතිය කියන එකෙන් තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සම්පූර්ණ වෙන්නේ. ඔබේ වේවා මගේ වේවා ඉන්ද්‍රියයන් සංවර වෙනවා කියන එක පින්වතුනි සිද්ධ වෙන්නේ සති කියන බොජ්ජංගේ තිබුණොත්. සිහිය කියන එක තිබුණොත්. මොනවද පින්වත්නි චතුපාරිශුද්ධ සීලය? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය සහ ආජීව පාරිශුද්ධ සීලය. මේ හතරෙන් ඉන්ද්‍රිය සංවර සීලය එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියන එක සම්පූර්ණ වුණොත් වෙන්නෙම සිහිය කියන එක පවත්ව ගත්තොත් විතරමයි පින්වත්නි. සිහිය නැති කිසිවෙකුගෙන්වත් ඉන්ද්‍රිය සංවරයක් බලාපොරොත්තු වෙන්න බෑ. නේද? සිහිය නැති කිසිවෙකුගෙන්වත් ඉන්ද්‍රිය සංවරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට කියනවා පින්වත්නි යම් කිසි කෙනෙක්
මේ සීලය කොතෙක් ආරක්ෂා කරන්න ඕනේද? ඇත්තටම මේ සතිය පින්වත්නි තිසරණ සමාදානයේනේ මේ ශාසනයේ පළවෙනි ප්‍රවේශය. තෙරුවන් සරණ යෑමනේ. තෙරුවන් සරණ යෑමේ පටන් පින්නතුනේ අරහත් ඵලය තමයි මේ ශාසනයේ අග ඵලය. තිසරණ සමාදානයේ පටන් අරහත් ඵලයේ දක්වා පින්වත්නි මොහොතක්වත් අත්හැරෙන්නට නොදී හැම තැනකදීම රැකිය යුතු යමක් වේ නම් ඒ සිහියයි. තෙරුවන් සරණ යන තැන ඉඳලා කවදා වෙනකන්ද? අරහත්වයට පත් වෙනකම් පින්වත්නි රකින්නවා නම් රකින්න ඕන අත් නොහැර සිහිය. සිහිය නැති හැම වෙලාවකදීම පින්නතුනේ සිහිනුවන නැති හැම නිමේෂයකම ඔබ මම අකුසලයට ඉඩ හදනවා. ඒ කියන්නේ මේ සිහිය කියන්නේ ආරක්ෂක බටේ. සිහිය කියන්නේ ආරක්ෂක බටේ පින්නතුනේ. සිත කියන්නේ නගරයක්. මේ සිත නැමැති නගරයේ දොරටුව ළඟ හිටවන්න ඕන ආරක්ෂක බටය තමයි පින්වත්නි සිහිය. ආරක්ෂක බටයෙක් එතකොට හැම වෙලාවකදීම විමසීමෙන් ඉන්න ඕනේ මේ නගරයේ තියෙන වටිනා දේවල් මොනවද එළියට යන්නේ කියලා. නොවටිනා මොනවද ඇතුළට එන්නේ කියලා. මොන සතුරද කොහෙන්ද පහර දෙන්නේ කියලා බලන්න ඕනේ. නගරයේ ඇතුලෙන් මොන කැරලි කෝලාහලද ඇති වෙන්නේ කියන එකත් බලන්න ඕනේ. සමහර විටකදී සමහර කොරු සමහර ත්‍රස්තවාදියෝ සමහර ආක්‍රමණිකයෝ එනවා වෙස් වලාගෙන. මේ ආරක්ෂක බටය නගරයේ දොරටුව ළඟ ඉන්න ඕනේ. ඒ හැම කෙනෙක්ම දුටු තැනින් අඳුනා ගන්න පුළුවන් සිහියකින්. මේ එක තැනක හරි මේ ආරක්ෂක බටයගේ ඇස පිය වුණොත් එදාට මේ රාජධානිය ඉවරයි. අන්න ඒ වගේ පින්නතුනේ සිත නැමැති රාජධානියේ සිහිය නැමැති ආරක්ෂක බටය එක වෙලාවක් පින්වත්නි නිින්ද ගියොත් ඇති. එක නිමේෂයක් පින්වත්නි අලස වුණොත් සිහිය නැති වුණොත් ඇති. ඒ සිහිය නැති වෙච්ච එක නිමේෂයට පින්වතුනේ සමහර විටකදී සිත ඇතුළෙම කැලලි කෝලාහල හට ගන්නවා. අර තිබිච්ච ලෝභය ඔන්න නැගිටලා. අර තිබිච්ච රාගය ඔන්න නැගිටලා. මෙච්චර කල් අර ආරක්ෂක බටය යට කරගෙන හිටියා. මේ කැරලි කෝලාහලෙන් නැති වෙන්න රැක්කා. හැබැයි දැන් සිතේ තිබිච්ච රාගය ඔන්න උත්සන්න වෙලා සිහිය නැති වෙච්ච තප්පරයට. සිහිය නැති වෙච්ච එක සුරු සැනට ද්වේෂය කියන කැරල්ල දැන් හට ගන්නවද නැද්ද නගරය ඇතුලේ? හට ගන්නවා පින්වත්නි. සමහර විටකදී වෙස් වලාගෙන එනවා පින්වතුනි පහර දෙන්න සිත නැමැති නගරයකට. ඒවා කියන්නේ වංචක ධර්ම කියන්නේ ඒවනේ. නේද? වංචක ධර්ම කියන්නේ වෙස් වලාගත් හතුරුනේ. අපිට අඳුන ගන්න බැරි වෙන්නේ. හැබැයි සිහිය නැමැති ආරක්ෂකයා හොඳම අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවා නම් පින්වත්නි වංචක ධර්ම වුණත් අඳුනගන්න වංචනික ස්වභාවයෙන් එන ක්ලේශ ධර්මයේ පවා අඳුනගෙන දුරු කරන්න පුළුවන්. කොච්චර වැඩක් තියෙනවද කරන්න සාදුකාරයට වඩා. එතකොට පින්වත්නි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ එහෙනම් ආරක්ෂකයෙක්. සතිංච ක්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි හැම තැනකටම සිහිය අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමහර ඉන්ද්‍රිය ධර්ම තියෙනවා පින්නතුනේ සමව පවත්වන්න ඕන කරන. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා එකක් තියෙනවානේ. ඉන්ද්‍රිය සමව පවත්වන්න ඕනේ. හැබැයි කිසිම කාලයක සිහිය කියන එක වැඩි කරන්න කියනවා මිසක පින්නතුනේ අඩු කරන්න කියන්නේ නැහැ. වීරය සමහර විටකදී අඩු කරන්න කියන්න වෙනවා.
ශ්‍රද්ධාව සමහර තැන්වලදී ටිකක් අඩු කරන්න කියන්න වෙනවා. හැබැයි කවදාකවත් සිහිය අඩු කරන්න කියන්න වෙන්නේ නැහැ පින්වත්. සෑම කල්හිම සිහිය අධික මාත්‍රවම තියෙන්න ඕනේ. අවාසනාවකට නැත්තෙමත් ඒක. නේ. අධික මාත්‍රවම තියෙන්න ඕනේ ඒක. සති සම්බොජ්ජංගය ලැබෙන්නේ කොහොමද? අත්ති භික්ඛවේ සති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය uppannස්සවා සති සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති. තියෙනවා මහණෙනි සති සම්බොජ්ජංගට්ඨානීය ධර්මයන්. අන්න ඒ සති සම්බොජ්ජංගය පිණිස පවතිනා වූ යම් ධර්මය වෙයි නම් ඒ ධර්මයන් කෙරෙහි පවතිනා වූ යෝනිසෝ මනසිකාරය, ඒ යෝනිසෝ මනසිකාරය බහුල කිරීමමයි සති සම්බොජ්ජංගයට ආහාරය වෙන්නේ. ඔබෙත් මගෙත් මේ ශරීරයේ පැවැත්මට බත්පාන් ආදී ආහාරය යම්සේ හේතු වෙනවද, එවන් ආහාරයකින්ම මේ කය පවතිනවද? සති සම්බොජ්ජංගයට ආහාර වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරයම ආහාර කෙනගෙනයි සති සම්බොජ්ජංගය පින්වත්නි පවතින්නේ, උපදින්නේ, වැඩෙන්නේ, දියුණු වෙන්නේ. පින්වත්නි සති සම්බොජ්ජංගය ඇති කර ගැනීම සඳහා උපකාර වන්නා වූ කාරණාවන් 4ක් පින්වතුනි දේශනාවේ විස්තර වෙනවා. සති සම්බොජ්ජංගයේ ඇතිවීම පිණිස, උපදවා ගැනීම පිණිස උපකාර වන කරුණු 4ක්. පළවෙනිම කාරණය තමයි සති සම්පජඤ්ඤං. සති සම්පජඤ්ඤය ඒ කියන්නේ සිහිනුවන. මේක කියනවා කායානුපස්සනා භාවනාවේ සතර සතිපට්ඨානයේ තියෙනවනේ. මේ සතර සතිපට්ඨානයේ පළවෙනි සතිපට්ඨානයේ තමයි කායානුපස්සනාව. කායානුපස්සනා භාවනාවෙහි ඒ සිහිය පිහිටවන්න ඕන ක්‍රම කීපයක් තියෙනවා පින්වත්නි. ඒ ක්‍රම කීපයෙන් එකක් තමයි පින්වත්නි ඉරියාපත භාවනා කියන්නේ. ඉරියාපත භාවනාව. කායානුපස්සනා භාවනාවේ චතු සම්පජඤ්ඤෙහි දැක්වූ ඉරියාපත භාවනාවල අතුරු කාරණයක් වෙනවා චතු සම්පජඤ්ඤය කියලා. ඒ කියන්නේ ඉරියව් භාවනාවලත් කුඩා ඉරියව්. පැහැදිලිද? ඉරියව් වලත් කුඩා ඉරියව් කියලා 7ක් තියෙනවා පින්වත්නි. ඒවා තමයි මෙතන චතු සම්පජඤ්ඤ කියලා කියන්නේ පින්වත්නි. ඉරියව් පැවැත්වීම වශයෙන් එන ස්ථාන 7ක සිහිය ක්‍රියාවේ නගන්න ඕනේ. පැහැදිලිද? කායානුපස්සනාවෙහි චතු සම්පජඤ්ඤය හෙවත් ස්ථාන 7ක ඉරියව් පවත්වන ස්ථාන 7ක සිහිය පවත්වා ගැනීමෙන්, සිහිය ක්‍රියාවේ යෙදීමෙන් මේ කියන සති සම්පජඤ්ඤය කියන කාරණේ සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ සති සම්පජඤ්ඤය තමයි සති සම්බොජ්ජංගය ඇති වෙන්න උපකාර වන පළවෙනි කාරණේ. කාරණේ වැටහුණද ඔබට? සති සම්බොජ්ජංගය ඇතිවීම පිණිස උපකාර වන කරුණු තියෙනවා 4ක්. එයින් පළවෙනි එක සති සම්පජඤ්ඤය. ඒ සති සම්පජඤ්ඤය ඇති කරගන්න පුළුවන් කායානුපස්සනාව යටතේ පෙන්නන අවස්ථා 7ක සිහිය පවත්වා ගැනීමෙන්. දැන් තේරුණා? මොනවද මේ අවස්ථා 7? පළවෙනි එක තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනවනම් ආපහු එනවනම් ඉදිරියට යනකොටත් ආපසු එනකොටත්
සම්පජානකාරී හෝති. හිතලා කරනව නෙවෙයි, කරනකොට දැනගෙන කරනවා. ඉදිරියට යන එක හිතලා කරන්න ගියොත් නැත්නම් වැටෙනවා. ඒ නිසා හිතලා කරනව නෙවෙයි, හිතලා ඉදිරියට යනවා නෙවෙයි, ඉදිරියට යනවා. ඉදිරියට යනකොට ඒ කාරණේහි සිහිය තියාගන්නවා. හිතලා කන්න ගියොත් මොකක් වෙයිද? කනකොට හිතලා කන්න ගියොත් මොකක් වෙයිද විනෝද? නිවාඩු දාන්න වෙනවා එහෙනම්. නේද? කරන්න තියෙන්නේ හිතලා කන එක නෙවෙයි, කනකොට එතන සිහිය තියාගන්න. වැටහුණා නේද ඔබට? එතකොට කියනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ, ඉදිරියට යනකොටත් ආපසු එනකොටත් සිහිය පවත්වන්න. ආලෝකිතේ විලෝකිතේ, ඉදිරිය බලනකොටත් විලෝකිතේ වටපිට බලනකොටත් සිහිය පිහිටවන්න. ඉදිරිය බලනකොට පෙනෙන දේත් වටපිට බලනකොට පෙනෙන දේත් සිහියෙන් නම් බලන්නේ ඉදිරියත් වටපිටත්. ඉන්ද්‍රිය අසංවරයට ඉඩක් තියනවද? ඉන්ද්‍රිය අසංවරයට ඉඩක් නැහැ. බලන්නකො රැකවරණේ. ඊළඟට කියනවා සම්මින්ජිතේ පසාරිතේ, අතපය දිගහරිනකොටත් අතපය හකුලන කොටත් සිහියෙන් ඒක දැනගෙන කරන්න. ඒ කියන්නේ ඒක කරනකොට දන්නවා එතන සිහිය තියෙනවා. අපි කියන්නේ අනේ හිතලා නෙවෙයි අත වැදුනා කියනවා. හිතලා නෙමෙයි, ඒක තමයි දෝෂය එතන. නේද? අපි කියනවානේ මං හිතලා කරේ නෑ, අත වැදුනා. හිතලා කරා නම් වදින්නේ නෑ ඇත්තටම. අපි කියන්නේ හිතලා කරපු නැති එක හොඳයි වගේ. හිතලා නොකරපු එක තමයි මෙතන තියෙන දෝෂය. ඒකනේ වැදුනේ. නේද? අතපය දිගාරිනකොට අතපය හකුලනකොට පින්නත් තමන් දැනගන්න ඕන මම අත දිගාරිනවා. ළඟ ඉන්නේ කවුද? ළඟ තියෙන්නේ මොකද්ද? එතකොට ඒ සියල්ල ගැන සිහිය තියෙනවා පින්නත්. ඒ සියල්ල ගැන සිහිය තියෙනවා. ඊළඟට කියනවා සංඝාටිපත්ත චීවර ධාරණේ, සිවුරු පාත්‍ර දරණ පෙරවන හැම වෙලාවකදීම සිහියෙන්. ඒ කියන්නේ ඔබ නම් මේක ඇඳුම් පැළඳුම් අඳින පරිහරණය කරන, බඩු මුට්ටු පරිහරණය කරන ඔය හැම වෙලාවකදීම සිහියෙන්. අතුපතු ගාන හැම වෙලාවකම සිහියෙන්. සිහියෙන් කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අතු ගානකොට කොස්ස හුඟක් තැන්වල වදිනවා. සරල දේවල් හිතලා බලන්න. සිහියෙන් කරන්නේ නැති වුණාම තමන්ගෙම දෑතින් අරන් යමක් තිබ්බම තව පැයක් යනවා තියපු තැනින් ඒක හොයන්න. තමන්මයි එතන තැබුවේ ඒක. ඊට පස්සේ ඒක හොයන්න තව පැයක් යනවා. ඇයි? කරලා සිහියෙන් නෙවෙයි. සිහියෙන් නෙවෙයි. ඊළඟට කියනවා අසිතේ පීතේ කායිතේ සායිතේ, වළඳනවා නම් පීතේ පානය කරනවා නම්, කායිතේ කනවා නම්, සායිතේ රස විඳිනවා නම් ඒ හැම එකක්ම දැනගෙන කරන්න. කන බොන දේ පවා සිහියෙන්. සිහියෙන් කරන කෙනා ලුණු රස හැටියට හඳුනනවා. ඇඹුල් රස හැටියට හඳුනනවා. ඒක විඳින්න ඕන. විඳින්න ඕන කියන්නේ අල්ලගන්න ඕන කියන එක නෙවෙයි. ඒ රසය දැනෙන්නේ නැත්නම් ඒක දෝෂයක්. දැන් සමහර විටකදී කොහොමද කෑම එක රසයිද කියලා අහපුවාම යමෙක් කියනවා නම් අනේ ඔය රස බල හිතේ නැහැ මං කෑවා කිව්වොත් එහෙම ඒක හොඳ දෙයක් නෙවෙයි ඇත්තටම. රසය දැනෙන්න ඕනේ. එතකොට තමයි මේ කන දෙයක් සිහින් කාලා තියෙන්නේ. නේද? උච්චාර පස්සාව කම්මේ, මල මූත්‍ර කිරීමේ පවා සිහිය පවත්වන්න ඕන පින්වත්නි. ඒ කියන්නේ වැසි කැසිකිලියවත් සිහිය නැතුව ඉන්නවා කියලා එකක් නැහැ පින්වත්නි. ඊළඟට කියනවා ගතේ තිතේ නිසින්නේ,
ගතේ යනවනම් පිටේ ඉන්නවනම් නිසින්නේ ඉඳගෙන ඉන්නවනම් සුත්තේ නිදා ගන්නවනම් ජාගරිතේ නිදා ගන්න නැතුව ඇහැරලා ඉන්නවනම් වාසිතේ කියනවනම් තුන්හි භාවේ නිශ්ශබ්දව ඉන්නවනම් හැම වෙලාවකදීම ඒ හැම වෙලාවකම සිහිය පවත්වන්න ඕන. කතා කළත් නිහඬව හිටියත් දෙකේම සිහියෙන් කතා කරනකොටත් සිහියෙන් කතා කරන්න ඕන. නිහඬව ඉන්නවනම් ඒත් සිහියෙන්ම නිහඬව ඉන්න ඕන. සිහියෙන්ම නිහඬව ඉන්නේ කොහොමද? සිහියෙන් නිහඬව හිටියේ නැත්නම් මේ සිත එක්කෝ අතීතයට දුවනවා එක්කෝ අනාගතයට දුවනවා. එක්කෝ අතීත කාමයේ අවුස්සනවා එක්කෝ අනාගත කාමයේ අවුස්සනවා. සිහියෙන් නිහඬව ඉන්නවා කියලා කියන්නේ මේ මොහොත තුළම සිහිය පවත්වනවා. ඔහු නිහඬව ඉන්නවා විතරයි. කොච්චර ලස්සන වැඩපිළිවෙලද බලන්න. මෙන්න මේ ස්ථාන හතේ පින්වත්නි අපි සිහියෙන්ම ගත කරන්න පුරුද්දක් හදා ගන්න ඕන. වැඩපිළිවෙලක් ආරම්භන්න ඕන. එසේ වැඩපිළිවෙලක් ආරම්භ කළාම සති සම්පජඤ්ඤය හැදෙනවා, උපදිනවා. ඒ සති සම්පජඤ්ඤය තමයි සති සම්බුද්ධංගයට උපකාර වන පළවෙනි කාරණේ. 2. මුට්ටස්සති පුද්ගල පරිවර්ජන. මුලා වූ සිහි ඇති පුද්ගලයින් දුරු කිරීම. මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කිරීම. එතකොට ලෝකේ ඔබට ඔබ වටා ඉන්න සාතිශය බහුතරය සිහිනුවන තියන අයද සිහිනුවන නැති අයද? හරි. දැන් සිහිනුවන තියන අය කොහොමද වෙන් කරගන්නේ? මුට්ටස් සති කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ පින්වත්නි යම් කිසි මූර්ජා වෙච්ච පිරිසක් නේ. සිහිය නැති වෙච්ච මූර්ජා වෙච්ච පිරිසක් නේ මුට්ටස් සති කියලා කියන්නේ. බුදුදහමේ ඒ අයටම නෙවෙයි මුට්ටස් සති පුද්ගල කියන්නේ. එහෙනම් කාමේහි ගිජු වෙච්ච වස්තු කාම ක්ලේශ කාමවල ඇලිච්ච ගැලිච්ච බැඳිච්ච ඒකෙන් නිදහස් වෙන්න හිතක් නැති ඒ වගේම ඇලිලා ඉන්න අයට තමයි බුදුදහමේ මුට්ටස් සති කියන්නේ. මුලා වූ සිහිය ඇති අය. ඇයි මුලා වෙච්ච නිසානේ මේ ආදීනව බහුල කාමේ මේ තරම් බැසගෙන ඉන්නේ. මේ තරම් ඇලිලා ගැලිලා ඉන්නේ ඒකනේ. දැන් ඔබට ඔබ වටා ඉන්න සාතිශය බහුතරය ඔය කියන ක්‍රමේ මූර්ජා වෙච්ච අයද නැද්ද? මේ ලෝකේ ඉන්න සාතිශය බහුතරය ඔය කියන වස්තුකාම ක්ලේශාදීන් සිහිය නැති වෙච්ච අයද සිහිය තියන අයද ඉන්නේ ආදීනව දැක දැක. සිහිය මං අහන්නේ සාතිශය බහුතරය කවුද? වස්තුකාම ක්ලේශකාම ආදීෙහි ඇලිච්ච ගිලිච්ච බැඳිච්ච අයනේ මුට්ටස් සති මුලා වූ සිහිය තියන අය. දැන් එතකොට ඒ ඔක්කොම දුරු කරන්නේ කොහොමද? මෙතන දුරු කිරීම කියලා කියන්නේ ඉවක් කිරීම නෙවෙයි. පුළුවන් තරම් ඒ ඇසුර එවන් අයගේ ඇසුර අඩු කරගන්න එක හොඳයි. ඇයි? උණ බෝ වෙනවා, හෙම්බිරිස්සාව බෝ වෙනවා. ඕවත් පින්නතුනේ බෝ වෙනවා. ඕවා අදහස් බෝ වෙනවා පින්නත්නි. ඒකනේ අපි හිතමුකෝ දැන් ගෙදරක පින්නත්නි යම් කිසි කෙනෙක් ඉන්නවා බොහෝ සෙයින් සංඝ රත්නයට දොස් නගනවා. අපි හිතමු පුරුෂයෙක් කියලා. ඒ පුරුෂයා විවාහ වෙනවා කාන්තාවක් එක්ක. ටික කාලයක් යනකොට කාන්තාව දොස් නගනවා. බෝ වෙනවා. අදහස් බෝ වෙනවා. ඒ නිසා පින්වත්නි මේ මුලා වූ සිහිය ඇති අය දුරු කරන්න කියන්නේ නිකන් නෙවෙයි. ඒ මුලාව අපිටත් බෝ වෙන හින්දා. ඇයි? ඒ අය කාමේහි ඇලිලා ගැලිලා ඉන්නේ නිකන් නෙවෙයිනේ. අභිවදති කාමේ ගුණ කිය. කාමේ ගුණ කිය ඇලිලා ඉන්නකොට ඒ කියනෙව අහන්න ලැබෙන්නේ කාටද? අපිට. දන්නේම නැතුව ටික කලක් යනකොට අපේ හිතත් නැමෙන්න පුළුවන්. අපේ හිතත් නැමෙන්න පුළුවන් වෙනවා.
සමහර විටකදී දන් දුන්නා කිව්වම අනේ ඕවා දීලා හරියන්නේ නැහැ. මේවා තිබුණොත් තමයි අනාගතේට හරි මොකක් හරි ප්‍රයෝජනයකටවත් ගන්න පුළුවන් කියලා කියන අය නැද්ද? කිව්වොත් ඉවරයි. කුසල් හිත අල්ප මාත්‍ර වශයෙන් හරි බාල වෙනවද නැද්ද? බාල වෙනවා. අදහස් බෝ වෙනවා පින්නත් නේ. ඊළඟට කියනවා දැන් මේකට උපමාවක් කියනවා දේශනාවේ හරියට මේ මුලා වූ සිහි ඇති පුද්ගලයෝ කියලා කියන්නේ බත් දැමූ විට කපුට වගේ කියනවා. බත් දැම්මම කපුට කොහොමද ඉන්නේ? අනුපිළිවෙලට ඇවිල්ලා බත් කනවද? නෑ, කනවා, කෑ ගහනවා, අනික් පැත්තෙන් දුවනවා, මේ පැත්තෙන් දුවනවා, එහෙන් ටිකක් කනවා, ආයෙ උඩින් ඇවිල්ලා ටිකක් කනවා, ආයෙ කෑ ගහනවා. බත් දාපුවම කපුට වගේ කාමේහි ඇලිලා ගැලිලා එක පැති වලින් බැසගෙන ඉන්න ඒවයි ගුණත් කියන කාක්කෝ කෑ ගහනවා වගේ කාමේ ගුණත් කිය මුලා වෙච්ච අය ඉන්නවනේ. අන්න ඒ අය අසුර පුළුවන් තරම් අඩු කරගන්න කියනවා පිනවා. ඊළඟට කියනවා උපට්ඨිත සති පුද්ගල සේවනතා. හොඳ සිහිනුවණින් කාමේ ආදීනව දකිමින් කාමේ බය අනතුර දකිමින් වාසය කරන හොඳ සිහිනුවණ ඇති මිනිස්සුන්ව පුද්ගලයන්ව පුළුවන් තරම් ඇසුරු කරන්න කියනවා. හොඳ අදහසුත් බෝ වෙනවා. නේද? හොඳ අදහසුත් බෝ වෙනවා. සමහර විටකදී යම් පුරුෂයෙක් ධනට පිනට ලැබී නම් ඒ ගෙදරට එන බිරිඳත් යම් දවසක බොහොම ධනට පිනට ලැබි වෙන්න පුළුවන්. වඳින්න පුදන්න සමීප වෙන්න පුළුවන්. සමහර විටකදී තියෙනවා මැරෙනකම්ම දෙපැත්තටම ඇදින්න අය. නමුත් කොහෙට හරි මේක ගැලපෙන්න බෑ. එතකොට ඊළඟට කියනවා සති සම්බොජ්ජංගේ ඇති වෙන්න උපකාර වෙන අන්තිම කාරණය තදදි මුත්තතා කියලා කියන්නේ පින්වත්නි සතිය එහෙමත් නැත්නම් සති සම්බොජ්ජංගය ඇති කර ගැනීම පිනිසම හිත පවත්ව ගන්න ස්වභාවය. ඒ පිනිසම උත්සාහ ගන්න ස්වභාවය. ඊටම සිත නැමිච්ච භාවය තමයි තදදි මුත්තතා කියලා කියන්නේ. මෙන්න මේ කාරණා හතර සති සම්බොජ්ජංගය ඇති වෙන්න උපකාරයි. මොනවද ඒ කාරණා හතර? සති සම්පජඤ්ඤය, මුට්ඨ සති පුද්ගල පරිවර්ජනා, උපට්ඨිත සති පුද්ගල සේවනතා සහ තදදි මුත්තතා. මේ කාරණා හතරින් සම්පූර්ණ නම් යුක්ත නම් එයින් අරහත් මාර්ගයෙන් සිහිය කියන එක සම්පූර්ණත්වයටපත් වෙනවා. අරහත් මාර්ගයෙන් සිහිය කියන එක සම්පූර්ණත්වයටපත් වෙනවා. මේ කරුණු හතර යමෙක් තුල තියෙනවා නම් යමෙක් තුල තියෙනවා නම් කියද්දි දැන් තේරෙනව නේද එහෙනම් වැඩක් කරන්න තියෙනවා කියලා. මුලා වූ සිහිය ඇති අය ඈත් කරන්න ඕන ටික ටික හරි. හොඳ සිහිනුවණින් කාමයේ ආදීනව දැනගෙන වාසය කරන අය සුරු කරන්න ඕන. සිහිය පවත්වන්නම හැම වෙලාවකදීම උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම ඉදිරියට යනකොට ආපහු වෙනකොට අතපය දිගාරිනකොට අකුලනකොට වැසි කැසිකිලි වතේ පවා පින්නතුනේ සිහිය පවත්වගෙනම දැනම ඒ කියන්නේ ඒ පිළිබඳ දැනගෙන ඒ ටික කරන්න ඕන. සියලු දේ කන බොන එක සියලු දේ හඳින පළඳින එක සියල්ල. එසේ සිහිය පවත්වන්න ඕන පින්වත්නි. සිහිය ක්‍රියාවේ යොදන්න ඕන දැන්. සිහිය ක්‍රියාවේ යොදන්න ඕන. එයින් පින්වත්නි සති සම්බොජ්ජංගය සම්පූර්ණත්වයටපත් වෙනවා. පින්වත්නි අද සිද්ධ කළ ධම්මානුපස්සනා දේශනාව සති සම්බොජ්ජංගය පිළිබඳව කළ මේ දේශනාවෙන් නිමාවටපත් කරනවා. ඉදිරි දේශනාවන්හිදී සප්ත බොජ්ජංග ධර්මවල ධම්ම විචය සම්බොජ්ජංගයේ පටන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි ඔබ සියලු දෙනාටම මෙතෙක් කළ මේ සියලු කුසල් උතුම් නිවන පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි රැස් කරගත් සියලු උදාාරතර කුසල ධර්මයෝ අපවත් වී වදාළ මහා සංඝරත්නයටත්
නමින් ඔබේ මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අදත් මේ දේශනාව සංවිධානය කළේ අපේ පින්වත් හේමක ඩයස් මහත්මයාණන්. ඒ වගේම දේශකයාණන් වහන්සේ වැඩම කරවීමෙහි දායකත්වයන් මේ පින්වත් කමානී මායාදුන්නේ මෑණියන් සහ රුක්ලන්ත මායාදුන්නේ පියතුමන් කියන දෙපළක් දරනවා. ඒ වගේම දේශනාව ලෝකේ පුරා විසුරුවා හැරීමේ දායකත්වයක් සත්පුරුෂ පින්වත් පිරිසක් විසින් දරනවා. ඒ පින්වන්ත සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. වැඩමවා වැඩ සිටින ගෞරවනීය අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් ඒ වගේම මෑණියන් වහන්සේටත් දුර්ලභ වූ උත්තම වූ පැවිද්ද ਸਰවාකාරයෙන් සඵල කරගන්න ආලෝකමත් කරගන්න පැවිදි කිස සපුරා ගන්නට මේ උතුම් කුසල ධර්මයෝ ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.